අයිබෝන් ලංකාඩ ප්‍රගයන් කුපේ MySQL පාඩම් මාලාවත් එක්ක ඔයාලා මම සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලන්න යන්නේ අපි කොහොමද ටේබල් එකක් හදන්නේ සහ ටේබල් එක ඩ්‍රොප් කරන්න කියන එක ගැන. එතකොට මේකේ අපි ගොඩක් දේවල් කතා වෙනවා. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපි කතා වෙන මාතෘකා ටික. මේ වෙනකොට අපි පාඩම් 4ක් කතා කරලා තියෙන්නේ. කාට හරි ඒ ටික බලන්න බැරුණා නම් මේ උඩ වැටෙන link එකෙන් ගිහලා ඒ ටික බලන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික තමයි අපි අද වීඩියෝ එකෙන් බලන්නේ. ටේබල් එකක් හදන්නේ කොහොමද? ටේබල් කොලම් සදන්නේ කොහොමද? ඔටෝ ඉන්ක්‍රිමන්ට් not null වගේ කොහොමද පාවිච්චි කරන්නේ? ටේබල් එකට ප්‍රයිමරි කී එකක් දාන්නේ කොහොමද? ෆොරින් කී එකක් දාන්නේ කොහොමද? ටේබල් එක ඩ්‍රොප් කරන්නේ කොහොමද? කියන දේවල් ටික තමයි අද අපි කතා කරන්න යන්නේ. තාමත් ඔබ subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe බටන් එකත් ඔබලම ඉස්සරහට යමු. ටේබල් වලට මොන හරි ඔපරේෂන් එකක් කරන්න කලින් ටේබල් ඔපරේෂන්ස් කියන්නේ මොන හරි ටේබල් එකක් හදන්න ඩිලීට් කරන්න ටේබල් සම්බන්ධ දේවල්. එහෙම දෙයක් කරන්න කලින් අපි අර කලින් කතා කරපු ඩේටාබේස් එක හදලා ඩේටාබේස් එකක් සිලෙක්ට් කරගෙන ඉන්න ඕන. ඉතින් අපි මතක් කරගත්තොත් කොහොමද ඩේටාබේස් එක සිලෙක්ට් කරන්න කියලා use කියන කීවර්ඩ් එක ගහලා මොකක්ද අපි සිලෙක්ට් කරන්න ඕන ඩේටාබේස් එකේ නම කියලා දුන්නා නම් හරි. අපි මේ ප්‍රැක්ටිකල් එකේ බලමු කොහොමද කරන්න කියලා. අලුත් ටේබල් එකක් හදන්නේ කොහොමද? අලුත් ටේබල් එකක් හදන්න නම් ඒ ටේබල් එකේ නම යුනික් වෙන්න ඕන. එතකොට එකම නමින් එකම ඩේටාබේස් එකේ ටේබල් දෙකක් තියෙන්න බෑ. හරිද? මතක තියාගන්න නම යුනික් වෙන්න ඕනේ. ඒතර අපි දන්නවා ක්‍රියේට් ටේබල් නම් ක්‍රියේට් ටේබල් කියලා කෙලින්ම ගහලා අපිට හදන්න ඕන ටේබල් එකේ නම තමයි දෙන්නේ ඩේටාබේස් එකක් හදපු විදියටම. ඒතර ක්‍රියේට් ටේබල් නේම්. හැබැයි ඩේටාබේස් එකක් හදද්දි වගේ මෙහෙම නිකම්ම ක්‍රියේට් ටේබල් කියලා විතරක් දීලා මදි. ටේබල් එක හදද්දිම ඒකේ තියෙන කොලම්ස් ටිකත් අපි ඩිෆයින් කරගන්න ඕන. ඊට අමතරව ටේබල් එකක තව මොන හරි කන්ස්ට්‍රේන්ට්ස් තියෙනවා. ටේබල් කන්ස්ට්‍රේන්ට්ස් ඒ කියන්නේ ෆොරින් කීස් වගේ දේවල් තියෙනවා නම් අන්න ඒවත් ටේබල් එක හදද්දී අපිට ඩිෆයින් කරන්න පුළුවන්. ඒක නිසා අපිට නිකම්ම ක්‍රියේට් ටේබල් කියලා ගහලා ටේබල් නේම් එක විතරක් දීලා බෑ. කොලම්ස් තියෙනවා ඒවා දාන්න ඕන. ටේබල් කන්ස්ට්‍රේන්ට් තියෙනවා ඒවත් දාන්න ඕන. හරි. අපි බලමු කොහොමද මේ සින්ටැක්ස් එක යන්නේ කියලා. ඔයාලට මෙතන පේනවා ක්‍රියේට් ටේබල් අපි ටේබල් එකක් හදන්න යන්නේ. ඒකෙන්ද ක්‍රියේට් ටේබල් කියලා ගහලා ටේබල් එක හැදෙන්න ඕන නම මෙතන දෙනවා. හරිද? ඊට පස්සේ අපි මේ වරහණක් ඇතුලේ තමා මේ ඉතිරි දේවල් ටික ගන්න. එතකොට මේ create table command එක ඇතුළට තමයි මේ ඉතිරි ටික අපි දාන්නේ. හරිද? මේ වරහණ ඉවර වෙලා. ඒතර අන්තිමට තමයි semicolon එක දාලා command එක ඉවර කරන්නේ. අපි ඇතුලේ තියෙන දේවල් බැලුවා අපිට ඇතුලේ පුළුවන් columns තියෙන තරමක්. දැන් මෙතන column එකක් තියෙනම් column 1 එකේ definition එක, column දෙකක් තියෙනම් දෙකේ definition එක. ඒ වගේ තියෙන තරමක් column වල definition ටික comma separated දානවා. හරිද? comma separated දාලා ටේබල් කන්ස්ට්‍රේන්ට් උත් තියෙනවා. ඒ ටිකක් දාලා හැබැයි මේ අන්තිම එකට කමා එකක් දාන්නේ නැහැ. අන්තිම එක වරහණින් ඉවර වෙන්නේ. මෙන්න මෙහෙම තමයි කරන්නේ. හරිනේ? create table name ඇතුලේ definition එක column definition table constraint. හරි. මේ column definition කරන්නේ කොහොමද? table constraint කරන්නේ කොහොමද කියන අපි ඉස්සරහට වීඩියෝ එකේදී බලමු. මුලින්ම බලමු column definition. මොකක්ද column definition කියන්නේ? column definition කියන්නේ column එකක් හදන්න අවශ්‍ය දේ. මේකට column එකට නමක් තියෙන්න ඕන සහ data type එකක් තියෙන්න ඕනේ. ඉතින් data type ගැන අපි කලින් වීඩියෝ එකේ කතා කරානේ. අන්නේ data type එක සහ column එකේ නම අපි දෙන්නවා. ඒක දෙන්නේ මුලින්ම column name එක ඊට පස්සේ data type එක. data type එකත් එක්ක අපිට පුළුවන් වරහන් ඇතුලේ ඕනනම් මෙන්න මේ data එක මේ column එකේ තියෙන පුළුවන් data එකේ maximum size එකක් දෙන්න. උදාහරණයක් විදිහට අංක 5ක් විතර නම් මේ column එකේ තියාගන්න අපිට මෙතන 5යි කියලා දෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මේ student name කියන column එක බැලුවා අපි දන්නවා string data එකක් තියාගන්න අපි වාචා කියන data type එක තමයි use කරන්නේ. කාට හරි මේක කියපු ගමන් තේරෙන්නේ නැත්නම් අපි කලින් වීඩියෝ එක බලන්න ඕනේ. හරිද? මොකද ඒක තමයි අපි data types ගැන කතා කරන්නේ. එතකොට student name කියන්නේ string data type එකක්. ඒකට අපි වාචා කියන data type එක තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන column name එක, මේ තියෙන data type එක වරහන් ඇතුළේ අපිට පුළුවන් අපිට නමට use කරන්නේ අපි උපරිම අකුරු 100ක් විතරක් කියලා දෙන්න. මේ තියෙන්නේ column එකක් හදන්න පුළුවන් තවත් විදියක්. දැන් මේකේ ඔයාලට පේනවා column name එක දෙන්න ඕන, data type එක දෙන්න ඕන. ඒ ටික කලින් වගේමයි ඊට අමතරව මේ not null කියලා කැලලක් වෙලා තියෙනවා. මේ not null කියන කැලල එන්නේ මේක keyword එකක්. අපි column එකක් define කරද්දී ඒක ඉස්සරහට not null කියලා දුන්නොත් අපිට කිසිම වෙලාවක මේ data එක මේ table එකට data එකක් දානකොට null values ඒ කියන්නේ empty තියන්න බෑ. මෙන්න මේ column එකට අනිවාර්යයෙන්ම value එකක් enter වෙන්න ඕන කියන එක තමයි මේ not null කියන එකෙන් කියන්නේ. හරිද? මතක තියාගන්න අපිට සමහර වෙලාවට අපේ system එකේ අවශ්‍ය වෙනවා ඒ data අනිවාර්යයෙන්ම database එකට දාගන්න ඕන. අන්න එහෙම column වලට අපිට column definition එකේදීම not null කියලා දෙන්න පුළුවන්. මේ තියෙන උදාහරණයක් අපේ student name එක system එකට අනිවාර්යයෙන්ම enter කරන්න ඕන value එකක් නිසා අපි student column එක හදද්දී name එක දෙනවා student name
ඩේටා ටයිප් එක විදිහට වාචා length එක 100ක් කියලා දුන්නා. අපි මේක empty වෙන්න බැරි හින්දා not null කියන එකත් මේත් එක්කම දෙනවා ස්පේස් එකකින්. මෙතනත් ස්පේස් එකක් තියෙන්නේ not null කියන එකත් ස්පේස් වලින් වෙන් කරලා not null කියන එකත් දෙනවා. not null value එකක් තමයි string name එකට තියෙන්නේ. මේ තියෙන්නේ column එක හදන්න පුළුවන් තවත් විදියක්. අපි මේ හැමදේම ප්‍රැක්ටිකලි කරන්නේ කොහොමද කියන එක ඉස්සරහට බලමු ඩෙමෝ වීඩියෝ එකත් එක්ක. මේ විදියේදී කලින් විදියමයි මේ අනිවාර්යයෙන්ම අපිට column name එකයි data type එකයි මේක නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඊට අමතරව මේ not null දාන එක හරි මෙන්න මේ දැන් ආපු කැලල හරි දාන එක ඒවා හැම column එකකටම අනිවාර්ය නැහැ. හරිද? මෙන්න මේ කැලල හැබැයි අනිවාර්යයි. නමක් සහ data type එකක් තියෙන්නම ඕන. ඒක අමතක කරන්න එපා. එතකොට අපිට මෙන්න මේ keyword වලින් column එකට තව විස්තර දෙන්න පුළුවන්. මෙතෙන්දි කරේ අපි මේකට null එන්න බෑ කියලා කිව්ව not null කියලා. මෙතන තියෙන auto increment. මොකක්ද auto increment කියන්නේ? auto increment කියන්නේ අපේ තියෙන column එකක value එක auto increment වෙනවා හදන්න පුළුවන්. auto increment වෙනවා. increment වෙනවා කියන්නේ එකින් එක වැඩි වෙනවනේ. එකින් එක. auto increment වෙනවා කියන්නේ අපි column එකක් හදද්දි මෙන්න මේ auto increment කියන කැලලක් දාලා තිබුණොත් අන්න ඒ column එක. හැබැයි මේක integer type එකේ column එකක් වෙන්න ඕනේ. ඒතකොට data type එක integer වෙන්න ඕනේ. ඒතකොට මේ integer type එකේ column එක අපි ඒකට data එකක් enter නොකර table එකේ අනිත් column වලට data enter කරද්දි මේ column එකට මෙයා එකක් වැඩි කරලා data එකක් auto දාගන්නවා. increment කර කර data එක auto fill කරගන්නවා මෙයා. හරිද? ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ primary key එකට තමයි. අපි උදාහරණ බැලුවොත් student id කියන එක අපි primary key එක විදිහට පාවිච්චි කරනවා. එතකොට student id එක මතක තියාගන්න integer type එකේ තියෙන වෙලාවට විතරයි auto increment පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක int type එකෙන් හදාගෙන තියෙන්නේ length එක 5ක් විදිහට. අපි මෙතෙන්දිම කියලා දෙනවා මේක auto increment කියලා. එතකොට MySQL වලින් අපිට මේ value එක එකින් එක තිබුණා නම් ඊළඟ එක දාද්දි දෙක කරනවා. දෙක තිබුණා නම් ඊළඟ එක 3 කරනවා. ඒ විදිහට එකින් එක වැඩි කරනවා මේක. ඊළඟ වීඩියෝ එකේ data insert කරන එක කතා කරද්දි බලමු මේ increment එකත් වැඩ කරන්නේ කොහොමද කියන එක. හරි table එක හදන්න ඕන කරන column definition ගැන බලපු හින්දා දැන් බලමු table constraint කියලා කැලලක් තිබුණා. ඒ මොකක්ද කියන්නේ? table constraint කියන්නේ table එකට තියෙන මොන හරි constraints. ඒ කියන්නේ primary key, foreign key වගේ දේවල් තියෙනවා නම් අන්න ඒ ටික column ටික define කරාට පස්සේ අපිට table එකට දාගන්න පුළුවන්. අපි දාන්නේ primary key constraint එක නම් primary key එකක් දාන්න අපිට කරන්න තියෙන්නේ table column ටික අපි අර කමා දාලා definition ටික ඉවර වුණාට පස්සේ primary key කියලා දාලා වරහන් ඇතුලේ primary key එකට එන්න ඕන උඩ දාගත්ත column වලින් එන්න ඕන columns එක මේක ඇතුළට දාන්න ඕන. වරහන් ඇතුළට දාන්න primary key කියලා වරහන් දාලා වරහන් ඇතුළට දාන්න ඕන primary key එක විදියට එන්න ඕන column එක. එතකොට අපිට composite key එකක් තියෙනවනම් ඒ කිව්වේ primary key එකට column එකට වඩා වැඩි ගාණක් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. primary key කියලා දැම්මා වරහන් ඇතුලේ composite key එක හැදෙන column ඔක්කොම comma separated comma වලින් වෙන් කරලා කොහොම ටික වරහන් ඇතුලේ දාන්න පුළුවන්. එහෙම තමයි primary key එක හදාගන්නේ. ඊළඟට foreign key එකක් හදන එකක් බැලුවොත් primary key එක වගේමයි primary key නම් primary key කියලා දැම්මා foreign key නම් foreign key කියලා දැම්මා. දාලා වරහන් ඇතුලේ අපි මේ foreign key එකට refer කරන අපේ table එකේ මේ අපි දැන් හදන table එකේ තියෙන column name එක මුලින්ම දානවා. මුලින්ම අපි foreign key එකට දැම්මා අපේ table එකේ නම. ඊට පස්සේ මේක refer කරන්නේ වෙන foreign table එකක්නේ. ඒක හින්දා preferences කියලා ගහලා refer කරන්න ඕන අනිත් table එකේ නම. හරිද? අපිට foreign key එකක් එන්නේ හැමතිස්සෙම table දෙකක. ඒකට අපේ table එකේ column එක මෙතෙන්ට දානවා. preferences කියලා ගහලා refer කරන්න ඕන අනිත් table එකේ නම දාලා අන්නේ table එකේ මොන column එකටද මේක refer වෙන්න ඕන කියන එක මෙතන දෙනවා. හරි නේද? මේක අතරම අමාරු නෑ. චුට්ටක් එකපාරක් තව බලමු. foreign key කියලා දෙනවා. foreign key එකක් නේ අපි දාන්න යන්නේ. ඊට පස්සේ අපේ table එකේ මොන column එකද foreign key එක විදියට අපි දෙන්නේ. හරිද? references refer කරන්න ඕන table එකේ නම ඒ table එකේ මොන column එකද refer කරන්න ඕන. practically මේක කරන විදිය බලමු. මෙතෙන්දි මතක තියාගන්න අපිට foreign keys දෙක තුනක් තියෙනවා නම් දැන් table දෙක තුනක අපිට foreign keys ඇවිල්ලා තියෙන්න පුළුවන්. අන්නේ වෙලාවට මේ foreign key කියන එක එක table එකකට එක ගානේ වෙන වෙනම ලියා ගන්න ඕන. හරිනේ? හරි. දැන් අපිට table එක හදන්න ඔක්කොම දේවල් ටිකක් බලලා තියෙන්නේ. ඊළඟට බලමු table එක drop කරන්න ඕන කොහොමද කරන්න කියන එක. lazy drop කරන්න ඕන මොකද table එකක්. එහෙනම් drop table එකේ නම. database එක drop කරපු විදිහටමයි drop කියලා keyword එක දැම්මා. මොකද drop කරන්න ඕන table එකක්. මොකද්ද table එකේ නම දාලා enter කරපු ගමන් table එක drop වෙනවා. මතක තියාගන්න table එකේ තියෙන ඔක්කොම data ටිකත් table එක drop කරද්දි delete වෙලාම යනවා. ඊට පස්සේ අපි දැනට database එකේ දැන් අපි database එකක් select කරගත්තනේ අර use කියන එකේ. ඒතර ඒ database එක ඇතුළේ තියෙන tables ටික බලන්න කොහොමද? අන්න ඒකට තියෙන්නේ show tables. අපි database ඔක්කොම බලනවා show databases කියලා බහුවචනෙන් කියවනේ. tables ඔක්කොම බලනවා නම් show tables කියලා බහුවචනෙන් කියවන අපිට tables ටික බලන්න පුළුවන්.
හරි අපි එක්සාම්පල් එකක් ගමු. එක්සාම්පල් එකක් අරගෙන MySQL වලින් කොහොමද ඒක කරන්න කියන එක අපි බලමු. හරි අපිට තියෙනවා student table එකක්. ඒතර මේ student table එකේ student ID, student name සහ mobile number කියන column තුන තමයි තියෙන්නේ. එතන අපිට පේනවා student ID කියන එක තමයි මෙයාගේ primary key එක. ඊට පස්සේ අපිට තියෙනවා subject කියලා table එකක්. මේක subject ID සහ subject කියලා column දෙකක් තියෙන්නේ. subject ID කියන එක තමයි primary key එක. ඊට පස්සේ අපිට තියෙනවා student marks කියලා table එක. මේකේ තියෙනවා student ID, subject ID සහ marks කියන column තුනක්. ඒතර මෙතන අපිට පේනවා primary key එක හැදෙන්නේ මෙන්න මේ දෙන්නගෙම එකතුවේ. සහ මෙන්න මේ student ID කියන එක foreign key එකක් මෙතන. මේක ඇවිල්ලා තියෙන්නේ student table එකේ student ID එකෙන්. subject ID එක ගත්තොත් මේක foreign key එකක්. මේක ඇවිල්ලා තියෙන්නේ subject table එකේ subject ID එකේ. දැන් ඔයාලට පේනවා අපි හදාගත්ත relational scheme එකක කැලලක් තමයි මේ තියෙන්නේ. ඒතර අපි database එකක් හදද්දී මේ වගේ අපි relations ටික දාලා relation scheme එක හදාගන්න ඕනේ. මේක දිහා බලලා අපිට පුළුවන් MySQL database එක හදාගන්න. අපි මුලින්ම බලමු කොහොමද අපි මේක MySQL වලට හිතන්නේ කියන එක. හිතන විදිය පුරුදු වුණොත් අපිට මේක කොට දාගන්න පුළුවන් නේ. මුලින්ම මේ හැම එකකටම table හදාගන්න ඕනේ. table හදාගන්නකොට අපි දන්නවා column ටික define කරගන්න. column define කරන්න අපි data types මොනවද කියලා මේවයි idea එකක් ගන්න ඕනේ. කාටද ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොහොමද අපි එකපාර මේවා data type හිතාගන්නේ කියලා. ඔකට ප්‍රැක්ටිකලි කරන්න තියෙන දේ තමයි අපි මුලින්ම sample data එකක් හරි දාලා බලන්න ඕන මේ table වලට. හරිද? sample data එකක් දාලා ඊට පස්සේ අපිට පුළුවන් ඒකට එන data type එකයි length එක ගැනයි පොඩි idea එකක් ගන්න. අපි මුලින්ම sample data එකක් දාලා බලමුකෝ. හරි. ඔන්න student table එකට අපි දැම්මා student ID එක name එක නිමල් phone number එකක් තියෙනවා. subject ID එකට දැම්මා sub.1 සිංහල කියන subject එක. student marks කියන එක එන්නේ student ID 1 කියන ළමයාට sub.1ට ලකුණු 50යි. මෙන්න මේ වගේ sample data එකක් මුලින්ම හිතලා බලන්න. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් එකින් එකට මේවයි data type මොනවද කියලා හිතලා බලන්න. දැන් ඔයාලට පේනවා student ID එක අපි integers නේ තියාගන්න plan කරන්නේ. එහෙනම් අපි integer data type එක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒතකොට length එක කීයක්ද කියන එක අපි අපේ system එකේ requirement එකත් එක්ක හිතන්න ඕනේ. දැන් මෙතෙන්දී නම් මම ඉලක්කම් 5ක් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ අපිට 9 ඉලක්කම් 5ක් යනකම් යන්න පුළුවන්. 99999ක් වෙනකම් ස්ටුඩන්ට්ස් ලා තියාගන්න පුළුවන්. අපේ රික්වයර්මන්ට් එක හැටියට 99999ක් ඇතිනම් 5ක් ඇති. ඊට වඩා එන්න ඕන නම් මේ ඉලක්කම් බලලා වෙනස් කරගන්න ඕන. හරිද? හැබැයි length එක limit කරන එක අනිවාර්යයෙන්ම කරන්න. මොකද අපි database එක හදද්දී අපි පුරුද්දක් විතර දැම්මම ඉඳන් මේක කරගෙන ගියොත් ලොකු system එකක් හදද්දී උනත් අපිට ලොකුවර data ගොඩක් ඇවිල්ලා database crash වෙන්නේ නැහැ. අපි පුරුදු වෙලා තිබුණ ඉතින් අවශ්‍ය ගන්නට විතරක් column එක හදාගන්න. හරි student name එක මේකේ තියෙන නිමල් කියලා value එක ඒ කියන්නේ string value එක ගන්න string value ගන්න නම් අපි දන්නවා data type එක වාචා අපි use කරන්නේ මෙතන නම විදියට උපරිම අකුරු 150ක් ඇතුළත තියෙනවා කියන එකට තමයි length එක හදාගෙන තියෙන්නේ. ඒතර මීට වඩා වැඩි වෙන්න ඕන කියලා requirement එක තියෙනවා මේ ගාන වෙනස් කරගන්න පුළුවන්. mobile number එකට මෙතන මම හිතුවේ වාචා එකක් ගන්න. මොකද integer එකක් දැම්මම මේ ඉස්සරහා තියෙන බිංදුව අයින් වෙනවනේ. අපිට මේ බිංදුවක් තියාගන්න ඕන නම් මේක string value එකක් විදියට මේ set එක තියාගන්න ඕන. ඒකෙන් මම වාචා කියලා දැම්මම ප්‍රශ්නයක් නැහැ මෙතන integer ගත්තත්. ඒක කටපාඩම් කරන්න එපා. අපිට අවශ්‍යතාවය අනුව තමයි අපි integerද වාචාද කියන එක අපි හිතන්නේ. ඔබ ගත්ත ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක length එකට අපි දන්නවා අපේ ලංකාවේ phone numbers 10යි තියෙන්නේ. ඒකින්ද 10ක් කියන එක බය නැතුව අපි දාගත්තා. ඊට පස්සේ subject table එකට ගියොත් මේකේ sample data එක බලමු sub.1 1 2 3 4 5 6 අකුරු 6යිනේ මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේක string data එකක් විදිහට අපි තියන් ඉන්නේ. ඒකින්ද මම වාචා කියන එක තමයි හිතුවේ. එතකොට මෙතන ඉලක්කම් 6ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන 0.1 කියන එක 999 වෙනකන් යන්න පුළුවන්. subject 999ක් system එකට හොඳටම ඇති. ඒකින්ද අපි වාචා 6 කියන එක තමයි මෙතෙන්ට දාගත්තේ. ඊට subject එක මෙතන subject එකේ නම සිංහල කියලා string value එකක් තියෙන. ඒකින්ද වාචා length එක 100ක් ඇති කියලා අපි හිතනවා. එතකොට ඔයාලා requirement එක හැටියට දීලා තියෙන subject වල ලොකු නමක් තියෙනවා නම් ඒකේ තියෙන වැඩිම නම අකුරු ගන්නට වඩා චුට්ටක් වැඩිපුර මෙතන දාගත්තා නම් හරි. ඊට පස්සේ student marks එකේ අපි sample data එක බැලුවා. මෙතන student ID එක integer. මේවා foreign keys නේ. මේවා foreign keys නම් අපිට මේවා අලුතෙන් වෙනස් values දාන්න බෑ. අපි original table එකේ දාලා තියෙන column එකේ size එක සහ data type එක එහෙම මෙතෙන්ටත් දාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුළුවන්. හරිද? දැන් මේක අරන් තියෙන අපි student table එකේ student ID එකේ එතෙන්ට දාන්නේ int 5 නම් මෙතෙන්ටත් දාන්න ඕන මේ column එකට int 5 කියන එක. subject ID එක අරන් තියෙන මේ table එකෙන් එතන වාචා 6 නම් මෙතනත් වාචා 6ම තමයි. marks කියන එකට අපි integer data එකක් තියෙන්නේ. මෙතන ලකුණු දාගන්න. එකට int දාලා උපරිම ලකුණු 100ක් නෙන්නේ. ඒකින්ද ඉලක්කම් 3ක් එන්නේ. හරි. ඔන්න අපි අපේ table එකට ඕන වෙන columns වල data type සහ ඒවයි lengths ගැන idea එකක් ගත්තා. ඊට අමතරව අපිට මෙතන තියෙනවා
ප්‍රයිමරි කී මොනවද කියලා තියෙනවා ෆොරින් කී මොනවද කියන එකක් තියෙනවා. ඔන්න දැන් අපි දන්නවා අපිට ටේබල් එකක් හදන්න ඕන කරන කොලම් ඩෙෆිනිෂන් ටිකත් හරි ටේබල් කන්ස්ට්‍රේන්ට්ස් ටිකත් අපි දැන් දන්නවා. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. ඩෙමෝ එකෙන් බලමු ප්‍රැක්ටිකලි කොහොමද මේ ටේබල් ටික හදාගන්නේ කියන එක. හරි. ඔන්න අපි ඉන්ස්ටෝල් කරගත්ත MySQL command line client එක අපි open කරගත්තා. මුලින්ම මෙතන password එක ඉල්ලනවා. අපි root එකට දීපු password එක මෙතන අපි ගහමු. හරි. MySQL කියලා වැටෙනවා කියන්නේ MySQL එකට connect වෙලා තියෙනවා. දැන් අපි දන්නවා අපි ටේබල් එකක් හදන්න කලින් database එක select කරගෙන ඉන්න ඕනේ කියලා. database එකක් ඇතුලේ තමයි අපිට ටේබල් හදන්න පුළුවන්. හරිද? එහෙනම් ඉස්සෙල්ලම අපි බලමු මොනවද අපේ ගාව තියෙන databases කියලා. ඒකට කරන්නේ show කරන්න databases ඔක්කොම ටික. බැලුවම අපි කලින් හදපු ලංකඩ්‍රොයිඩ් කියන database එක මෙතන අපිට තියෙනවා. අපි එහෙනම් මේ ලංකඩ්‍රොයිඩ් කියන database එක use කරමු. use කරන්න අපි මොකද කියන්නේ? use කියලා ගහනවා database එකේ නම ලංකඩ්‍රොයිඩ්. හරි. ඔන්න අපිට වැටෙනවා database එක change වුණා කියලා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ ලංකඩ්‍රොයිඩ් කියන database එක ඇතුලේ. දැන් අපිට පුළුවන් අපේ tables හදන්න. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි මොන table එකද මුලින් හදන්න ඕන කියන එක. දැන් මෙතන බලන්න ඔයාලා student marks කියන table එක මුලින් හදන්න ගියොත් ඔයාලට පේනවා ඒකට foreign keys දෙකක් තියෙනවානේ. ඔන්න foreign keys හදන්න අපි අර reference කියලා original table එකේ නමයි column එකේ නමයි දෙන්න ඕනේ නේද? අන්න ඒක කරන්න බැරි වෙනවා අපි මේ table එක මුලින් හදලා මේ table නැති වුණා ඇති. අන්න ඒකෙන්ද ඔයාලා පුරුද්දක් විදියට table හදද්දි තනි තනියෙන් තියෙන table ටික මුලින්ම හදලා ඉවර වෙලා ඊට පස්සේ තමයි foreign keys තියෙන table ටික හදන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම student table එකෙන් පටන් ගමු. ඔන්න අපි අපේ පළවෙනි table එක හදන්න යන්නේ. ඔයාලා මට උදව් කරන්න කොහොමද මේක කරන්නේ කියලා. අපි table එකක් හදන්න යන්නේ. එහෙනම් create table මොකද table එකේ නම student. වරහණක් දැම්මා. අපිට පුළුවන් enter කරන්න. අපි දන්නවා semicolon එක ගහනකම් මෙයා මේක execute කරන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් enter කරලා අපිට ඊළඟ page එකේදී පළවෙනි column එක define කරගන්න. පළවෙනි column එක මොකද්ද? student id. මුලින්ම අපි දෙන්නේ column එකේ නම. එහෙනම් student id කියලා අපි නම දුන්නා. ඊට පස්සේ space data type එක මොකද්ද? int. ඒකට අපි length එක විදිහට දෙන්නේ 5ක්. ඊළඟට බලන්න ඕනේ මේ column එකට data එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනද කියන එක. student id කියන අනිවාර්යයෙන්ම දාන්න ඕනනේ. එහෙනම් අපි මේක not null කියලා දානවා. ඊට පස්සේ අපි බලන්නේ මේක auto increment කරන්න ඕන column එකක්ද කියලා. මේක අපේ primary key එකනේ. එතකොට මෙතන අපි දන්නවා 1 2 3 4 කියලා නම් අපි යන්නේ අපිට ලේසි අපි බොරුවට ඔක එකින් වැඩි කර ගන්නට වඩා database එකටම කියනවා අපි ඔයා auto increment කරගෙන යන්න මේක. හරිද? එතකොට අපි student id එක හදනවා integer 5යි මේක not null value එකක් අනිවාර්යෙන් ඕන සහ auto increment කරන්න. හරිනේ? පළවෙනි column එක ඉවරයි. comma එකක් දාලා මතක තියාගන්න commas වලින් තමයි අපි මේවා වෙන් කරගන්න ඕනේ. comma එකක් දාලා ඊළඟට යනවා. ඊළඟට ගියාම අපේ දෙවෙනි column එකේ තියෙන්නේ student name. ඔයාලා මට උදව් කරමු මේක මට ඉක්මනට type කරගන්න පුළුවන්. නම් මොකද්ද student name? data type එක මොකද්ද? string හින්දා අපි වාචා කියලා දැම්මේ. length එක 150. මේක null වෙන්න පුළුවන්ද? බෑ. මේකත් not null. name එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. auto increment වෙන්න ඕනේ නැහැ. හරි. comma එකක් දැම්මා ඊළඟට ගියා. ඊළඟ column එක mobile number. mobile number කියන එක අපි දාගෙන තියෙන වාචා එකක් size එක 10යි. මේක null වෙන්න පුළුවන්ද? අපි හිතමු මෙහෙම. අපි හිතමු හැම ළමෙක්ටම ෆෝන් නම්බර් එකක් නැහැ කියලා. කියන්නේ හැමෝගෙම තියෙන ෆෝන් එක නැති වෙන්න පුළුවන් නේ. එහෙනම් අපේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් නැහැ ළමයෙක් රෙජිස්ටර් වෙද්දි ෆෝන් නම්බර් එකක් නොදැම්ම කියලා. අන්න එහෙනම් මේකට අනිවාර්යෙන් data එකක් දාන්න ඕනේ නැහැ. මේක null වෙන්න පුළුවන්. null වෙන්න පුළුවන් කියලා අපි මෙහෙම null කියලා type කරන්න ඕනෙත් නැහැ. හරිද? අපි මොකුත් මොනදා හිටියොත් ඒකේ තේරුම මේක null values බාර ගන්නවා කියන එක. හරිනේ? ඔන්න අපි columns තුන define කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි බලනවා constraint මොනවා හරි තියනවාද කියලා. constraint ගැන බැලුවොත් මේකට තියෙනවා primary key එක. අපි එහෙනම් ඒකත් දාමු comma එකක් දාලා ඊළඟ එකට යනවා. අපි define කරන්න යන primary key එක. එහෙනම් primary key වරහන් ඇතුළේ මොකද දාන්න ඕන? වරහන් ඇතුළේ දාන්න ඕන අපේ table එකේ මොන column එකද primary key එක. මෙතන අපි හදන column එකේ නම තමයි දාන්න ඕන. student id කියලා අපි තියෙන්නේ. එහෙනම් ඒක තමයි මෙතන අපි දාගන්න ඕන. student id කියන එක තමයි අපේ primary key එක. එතකොට මීට අමතරව තාමත් foreign keys මොකුත් නැහැ. මෙතනින් අපේ table එක හදලා ඉවරයි. මේක අන්තිම එක හින්දා අපි මෙතන comma එකක් දාන්නේ නැහැ. ඊළඟ පේලියට enter කරා වරහන වැහුවා semicolon එකක් ගහලා enter කරා. ඔන්න අපිට error එකක් ආවා. මේක මෙහෙම වෙච්ච එක හොඳයි. අපි බලමු කොහොමද මේ error එක හොයන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන කියනවා you have error. හරි මෙතන error එකක් තියෙනවලු. මෙන්න මේ apostrophe එකක් එනවනේ. මෙන්න මේ උඩින් කැලක් එන්නේ. මෙන්න මේකත් එක්ක තියෙන එකෙන් තමයි error එක තියෙන්නේ. student id එකට කලින් තමයි error එක තියෙන්නේ. student id එකට කලින් දෙන්නේ මොකද? primary key. එහෙනම් මේ primary key එක අපි දාපු විදිය තමයි වැරදි.
ඇත්තරම් මට මෙතන වලට පෙන්වන්න ඕනේ අපි මේවා කටපාඩම් කරන්න ඕනේ. හරිද? අපි මතක විදියට ගහලා බැලුවම එරර් එකක් ආවම ඊට පස්සේ පුළුවන් අපිට මේක හදාගන්න. හරිද? දැන් මේ ප්‍රයිමරි කී එක වැරදි කියන්නේ අපි මේ ඔටෝ ඉන්ක්‍රිමන්ට් එකේ වගේ මෙතන අන්ඩර්ස්කෝර් එකක් දාලා තියෙනවා ප්‍රයිමරි කී එකේ. ප්‍රයිමරි කී එකේ එහෙම නැහැ. මෙතන not null එකේ වගේ ස්පේස් එකකින් තමයි වෙන් වෙන්නේ. අපි එහෙනම් ආපහු අපි මේ ටේබල් එක ගහලා බලමු. අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙහෙම සිලෙක්ට් කරගෙන පේස්ට් කරන්න වුණාම මෙතන රයිට් ක්ලික් කරාම පේස්ට් වෙනවා. දැන් අපිට ප්‍රයිමරි කී එක එඩිට් කරන්න ඕන හින්දා අපි මකාගෙන යනවා ආපස්සට එතෙන්ට යන්න පුළුවන්ද බලන්න. හැබැයි ඔයාලට පේනවා මෙතනින් එහාට අපිට යන්න බෑ. ඔන්න ඕක තමයි කමාන්ඩ් ලයින් එකේ අපි ගහනකොට අපිට එන පළවෙනි ප්‍රශ්නේ. අපිට මේ එන්ටර් කරපු එකකට ආපහු යන්න බෑ. ඔන්න ඕකට තමයි ගොඩක් අය MySQL workbench වගේ මකර IDE එකක් යූස් කරන්නේ. ඉතින් මේක අපිට ඇත්තටම ඉච්චරම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අපිට notepad එක පාවිච්චි කරලා notepad එකේ මෙතන මේ කමාන්ඩ් එක ගහගත්තා නම් මම මෙන්න මේ වෙදිච්ච කැලේ ටික අයින් කරගන්න. දැන් අපිට පුළුවන් notepad එකේ මේක edit කරගන්න. මෙතන මම underscore එක අයින් කරලා space එකක්ම දානවා. දැන් අපි බලමු මේක copy කරලා command line එකේ ගහගන්න. මෙතන දැන් ඔයාලට පේනවා enter කරද්දි තාම අපි command එක ඉවර නැහැ කියලා ගන්න. එහෙනම් semicolon එකක් දාලා අපි මේක ඉවර කරනවා. එතකොට ආයෙ මෙයා error එකක් දෙනවා මේක වැරදි කියලා. හරි ඒක වැරදිනේ. අපි දැන් notepad එකේ අපි හරියට හදාගත්ත එක copy කරලා මෙතෙන්ට paste කරගන්නවා. right click කරපුවම paste වෙනවා. paste කරගෙන දැන් enter කරලා බැලුවොත් ඔයාලට පේනවා query එක okay. දැන් කිසිම issue එකක් නැතුව අපිට table එක හැදුනා. table එක හැදුනද කියලා අපි අත්තරම් බලමු. කොහොමද අපි tables ටික බලන command එක show කරන්න මොනවද tables. මෙන්න tables in Lankadroid. Lankadroid කියන database එකේ එක table එකක් තියෙනවා student කියලා. හරි. ඔන්න අපි අපේ පළවෙනි table එක හදාගත්තා. මෙතෙන්දී ඔයාලට දෙයක් කියන්න ඕන. අපිට මේ notepad එක ගහන්න උනා නේද? මේක ඇත්තටම හොඳ දෙයක්. මොකද අපි command line එකේ ගහලා මේ queries ටික අපිට පස්සට තියාගන්න බෑනේ. ඒකෙන් හින්දා ඔයාලා command line එකෙන් පුරුදු වෙනකොට notepad එකක commands ටික තියලා වෙනම තියාගන්න. එතකොට ඔයාලා team project එකක් වගේ නම් කරන්නේ ඔයාලට වෙන යාළුවෙක්ට ඕන නම් මේ notepad එකේ තියෙන queries ටික කෙලින්ම අරගෙන database එක තමන්ගේ computer එකේ නිකම්ම ගහගන්න පුළුවන්. එහෙනම් හොඳ practice එකක් විදියට notepad එකකත් මේ ටික තියාගමු. හරි අපි එහෙනම් දෙවෙනි table එක හදන්න යමු. subject table එක මම notepad එකේම හදන්නේ. ඔයාලට පේනවා පැහැදිලිව පේන්න ඕන හින්දා මම MySQL එකේම හදනවා. හරි ඊළඟට අපි බලමු subject table එක කොහොමද හදන්නේ කියලා. දැන් ඔයාලට තේරුණා නම් ඔයාලා මට command එක කියන්න කොහොමද table හදන command එක පටන් ගන්නෙ? create මොකද්ද table මොකද්ද අපේ නම subject කියන table එකේ නම වරහණක් දාලා අපි දැන් මේක ඇතුලේ column ටික define කරගන්න හදන්නේ. පළවෙනි column එක විදිහට අපිට තියෙන subject id එක වාචා එක මුලින්ම column එකේ නම මොකද්ද subject id data type එක මොකද වාචා length එක 6 subject id එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එකකින්ද අපි මේක not null කියලා දාගමු auto increment වෙන්න ඕනේ නැහැ ඊළඟට යන හින්දා කමා එකක් දාලා enter කරා ඊළඟ එක මොකද්ද subject column එක data type එක මොකද්ද වාචා length එක 100යි මේකත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ එහෙනම් not null ඊට පස්සේ අපිට තියෙනවා table constraint විදිහට primary key එකක් විතරක් ඊළඟට යම් කමා එකක් දාලා primary මෙතන space එකක් තියලා key වරහන් ඇතුලේ මොකද්ද අපි primary key එක විදිහට දාන්නේ subject id කියන එක ගහලා අපේ column එක ඉවර කරන්න වරහනක් දාලා ඉවර කරලා semicolon එක දාලා enter කරමු හරි ඒ table එක success වුණා ඊට පස්සේ අපි හදන්න යන්නේ student marks කියන table එක ඔයාලා දෝ කරන්න කොහොමද create table එක create කරන්න මොකද්ද නම student marks වරහනක් දැම්මා අපි දැන් column define කරන්න යන්නේ පළවෙනි column එක name එක student id type එක int length එක 5යි මේක not null වෙන්න ඕන foreign key එක නිසා මෙතෙන්දී අපි auto increment කරන්නේ නැහැ මතක තියාගන්න මෙතෙන්දී අපි auto increment කරන්නේ නැත්නම් මේක වෙන table එකක column එකක් නිසා ඒක increment කරන එක student table එකෙන් කරයි අපි auto increment කරන්නේ නැහැ කමා එකක් දාලා ඊළඟ එකට යනවා ඒ column එකේ නම මොකද්ද subject id data type එක වාචා length එක 6යි ඒකත් අනිවාර්යෙන් තියෙන්න ඕන දෙකක් ඉඳ not null කියලා දැම්මා auto increment නැහැ ඊළඟට ගියා column එකේ නම marks int එකක් තියෙන්නේ length එක 3යි මේකත් අනිවාර්යෙන් තියෙන්න ඕන not null ඊට පස්සේ අපි table constraints ටික බලන්නේ කම එකක් දාලා මුලින්ම අපි primary key define කරන්නේ එහෙනම් primary key විදිහට මොනවද තියෙන්නේ student id එකයි subject id එකයි හරිනේ මේකෙදි මතක තියාගන්න student id එක subject id කියන column දෙකම එකතු කරලා තමයි primary key එක හැදෙන්නේ. ඒකට අපිට දාන්න පුළුවන්. මෙහෙම කමා වලින් වෙන් කරලා එන ඔක්කොම column ටික දාන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ කමා එකක් දාලා primary key එක define කරා. දැන් අපිට foreign keys දෙකක් තියෙනවා. අපි
අපි foreign key define කරන්න යන්නේ. එහෙනම් foreign space key වරහන් ඇතුලේ මොන column එකද? foreign key එක විදිහට පළවෙනි column එක අපි දාන්න ඕනේ student id කියන එක. අපේ table එකේ student id column එක. අපේ table එකේ student id column එක preferences prefer කරන්න student කියලා අපි හදාගත්ත table එකට. student table එකේ ඒකෙත් student id කියලාම තමයි අපි හදාගත්තේ. හරි නේද? foreign key එකක් දාන්න අපේ table එකේ student id කියන එක references student table එකේ student id කියන column එක. ඒතර student table එකේ student id කියලා නැතුව නිකම්ම id කියලා තිබුණත් ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ student table එකේ id කියන column එක පාවිච්චි කරන්න කියන එක. එතන අර පැහැදිලිව කියන හින්දා එහෙම නම් වෙනස් වෙනවා කියන එක ප්‍රශ්නයක් නෑ. හරිද? ඊළඟට අපි subject id එක foreign key එක දාමු. foreign key එක add කරන්නේ කොහොමද? foreign key අපේ table එකේ column එක මොකද්ද? subject id preferences මොන table එකද refer කරන්න ඕන? subject table එක. ඒකේ මොකද්ද column name එක? subject id. හරිනේ. ඔන්න අපි foreign keys දෙකයි primary key එකයි දැම්මා. තව මොකුත් එන්නේ නැති හින්දා අන්තිමට කොමා එකක් දාන්නේ. enter කරනවා. වරහන දාලා semicolon එකක් දාලා command එක ඉවර කරනවා. හරි. ඒකත් success. දැන් අපි show tables ගහලා බැලුවම අපිට පේනවා lanka.it කියන database එකේ අපිට තියෙනවා student marks සහ subject කියලා table තුනක්. හරි. මෙතනින් අපිට දැන් table එක delete කරන්න ඕන නැති. ඒ කියන්නේ drop කරන්න ඕන නැති. අපි හිතමු අපිට student marks කියන එක drop කරන්න ඕන කියලා. එහෙම කරන්න ඕන නැතිනම් අපි කරන්නේ drop කරන්න. මොකද අපි drop කරන්න යන්නේ database අද table එකක්ද කියලා දෙන්න ඕන. drop කරන්න table එකක්. අපිට table එකක් තමයි දැන් drop කරන්න ඕන. මොකද table එකේ නම student marks. ගහපු ගමන් drop වුණා. දැන් අපි show tables ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේනවා අපිට table දෙකයි තියෙන්නේ student සහ subject කියන table දෙක. හරි නේද? මේ වීඩියෝ එකේ අපි පොඩ්ඩක් example එකක් අරගෙන practical කරපෙන චුට්ටක් දිග වැඩි වුණාද කියලා හිතනවා. ඔයාලා පොඩ්ඩක් ඔයාලට දැනුණ දේ පොඩ්ඩක් comment එකක් දාන්න. මේක වීඩියෝ එක දිග වැඩි වුණාද අපි මීට වඩා අඩු කරන්න ඕනද කියන එක. හැබැයි අපි හිතුවේ අර example එකක් අරගෙන චුට්ටක් ලොකු example එකක් අරගෙන පැහැදිලි කරත් ඔයාලට තේරෙන හින්දා ඒක හොඳ වෙයි කියලා. ඔයාලගේ අදහස කොහොමද අපිට කියන්න. හරි. එහෙනම් අපි ඔන්න table operations ටිකත් කතා කරා. ඊළඟ එකක් බලමු ඔය හදාගත්ත table වලට data insert කරන්නේ කොහොමද කියන එක. වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාගෙන යන්න. ජය වේවා.